එතකොට දෙවෙනි ටැංක් එකකට අපිට මෙයාව ලිව්ව හැකි D A2H2 බෙදීම dt සමානයි අපි දන්නවා බං අර F1 කියන්නේ කොයික මෙතන මෙයාගේ අවුට්පුට් එක මෙතන H1 ගෙන් දෙන ප්‍රෙෂර් එක බෙදීම මෙයාගේ ෆ්ලෝ රෙසිස්ටන්ස් එකට සමාන වෙනවා. හරිද? H1 බෙදීම R1 ට. හරිද? එතකොට අපිට මේ F1 කියන එක ලියන්න පුළුවන් H1 බෙදීම R1 කියලා. හරිද? ඒ වගේම බං අපිට මේ FO කියන එක ලියන්න පුළුවන් H2 බෙදීම R2 කියලා. එතකොට අපි මෙයාව ලියනවා H1 බෙදීම R1 ධන 10 ඍණ H2 බෙදීම R2 කියලා. හරිද? ඊට පස්සේ අපිට මේ A2 කියන්නේ නියතයක් නෙබ. අපි යාව එළියට අරන් එයාගෙනුත් බෙදලා දානවා. හරිද? එතකොට අපිට එනවා dH2 යට dt සමානයි H1 යට A2R1 plus 10 යට A2 ඍණ H2 යට A2R2 කියලා. මෙයාව අපි පළවෙනි සමීකරණයේ විදියට ගන්නවා. හරිද? ඊළඟට අපි මෙයාගේ ස්ටෙඩි ස්ටේට් එක සලකනවා. ස්ටෙඩි ස්ටේට් එකේදී යාගේ අවකලනයට මොකද වෙන්නේ? ස්ටෙඩි ස්ටේට් එකේදී මෙයාගේ අවකලනය බිඳුවක් වෙනවා. එතකොට මෙයා බිඳුවක් වෙනවා. එතකොට at steady state මොකද වෙන්නේ? මෙයා බිඳුවක් වෙනවා. ස්ටෙඩි ස්ටේට් එකේ H1 කියන්නේ H1S බෙදීම A2R1 ධන 10 බෙදීම A2 ඍණ H2S බෙදීම A2R2. මෙයා ඇවිල්ලා අපේ දෙවෙනි සමීකරණය. හරිද? ඊට පස්සේ බං අපි මේ පළවෙනි එකෙන් දෙවෙනි එක අඩු කරනවා. පළවෙනි එකෙන් දෙවෙනි එක අඩු කරාට පස්සේ අපිට එනවා dH2 යට dt සමානයි H1 ඍණ H1S බෙදීම A2R1 ඒ 10 බෙදීම A2 10 බෙදීම A2ට කැපිලා යනවා ඍණ H2 ඍණ H2S A2R2. හරිද? එතකොට බං මේ සාමාන්‍යයෙන් H dash සමාන වෙන්නේ H ඍණ HS ටනේ. හරිද? deviation form එක සමාන වෙන්නේ ඒ time එකේ value එකකින් steady state එක අඩු කළාට පස්සේ. එතකොට මෙයාව අවකලනය කරොත් dH dash යට dt සමානයි dH යට dt ඍණ dHs යට dt. steady state එක කරන අවකලනය කරොත් මෙයා ඇවිල්ලා බිඳුවයි. එහෙනම් dH dash යට dt සමාන වෙනවා dH යට dt. පැහැදිලිද? එතකොට බං අපිට dH2 යට dt වෙනුවට ලියන්න පුළුවන් dH2 dash යට dt කියලා. සමානයි H1 ඍණ H1S කියන්නේ H1 dash බෙදීම A2R1 ඍණ H2 ඍණ H2S කියන්නේ H2 dash බෙදීම A2R2. හරිද? ඊට පස්සේ බං අපි මොකද කරන්නේ? අපි මේ தත්ත්වයට ආවට පස්සේ අපි මෙයාට ලප්ලාස් දානවා. හරි? මෙයාට ලප්ලාස් දැම්මට පස්සේ මෙයාගේ ලප්ලාස් එක ඇවිල්ලා S H2 dash bar S ඍණ H2 dash බිඳුව
සමානයි h1 dash bar s බෙදීම a2r1 ඍණ h2 dash bar s බෙදීම a2r2 කියලා එනවා. හරිද බං? ඉනිෂියල් කන්ඩිෂන්ස් වලදී මොකද වෙන්නේ? මෙන්න මෙයා බිඳුවක් වෙනවා. මෙයා බිඳුවක් වුණාට පස්සේ මෙන්න මේ පදය මෙතනත් තියෙන h2 dash bar s කෙනෙක් මෙතනත් ඉන්න h2 dash bar s කෙනෙක් මේ පැත්තට අරගෙන අපි h2 dash bar s පොදු කරගත්තොත් එනවා h2 dash bar s වතාවක් s මේ කෙලියම් පොදු හරයක් විදිහටම ගන්න s a2 r2 ධන 1 බෙදීම a2 r2 සමානයි h1 dash bar s බෙදීම a2 r2 කියලා. එතකොට මෙතන a2 ට මෙතන a2 කැපිලා යනවා. හරිද බං? එතකොට අපිට h2 dash bar s කියන එක නා ලියන්න පුළුවන්. හරිද? ලියන්න පුළුවන්. මේ r2 මෙතන r1 තියෙන්නේ. මේ r2 මේ පැත්තට ගියාම r2 යට r1 හැදෙනවා. වතාවක් මෙයා අනිත් පැත්තට කැඩුනහම එක යට a2 r2 s+1 වතාවක් h1 dash bar s h1 dash bar s බං අපි කලින් එකේ හොයාගත්තා. හරිද? h1 dash bar s කියන්නේ එක යට s+1 වතාවක් s. හරිද? එතකොට අපිට එක යට s+1 වතාවක් s කියන එක නම් මෙතනට ආදේශ කරගන්න පුළුවන්. එතකොට මෙතනට එනවා එක යට s+1 වතාවක් s කියලා. පැහැදිලිද? ඊට පස්සේ බං අපි මෙන්න මේ ආයත මේ අදාළ ආදේශයන් ටික කරලා දාමු. හරිද? එතකොට h2 dash bar s සමානයි r2 කියන්නේ 0.3යි 5යි r1 කියන්නේ 0.1යි වැඩි කිරීම එක යට a2 කියන්නේ a2 දීලා තියෙන්නේ a2 10යි r2 3.5යි. එතකොට ඒක වැඩි වුණාම 3.5යි s+1 හැදෙනවා මෙතනින්. වැඩි කිරීම s ධන 1 වතාවක් s කියලා එනවා. හරිද? ඊට පස්සේ බං අපි මෙයාගෙන් වැඩි කරාම h2 dash bar s සමානයි මෙයා 3.5ක් වෙනවා. බෙදීම මෙතන s තනි කරගන්න අපිට s ගෙන් බෙදුව හැකි. 3.5න් බෙදුවා. අපිට මේක ගත්ත හැකි s ධන 1 බෙදීම 3.5 වතාවක්. හරිද? 1. හරිද? මෙතනින් අපි 0.35 එළියට ගන්න. හරිද? 0.3යි 3.5 එළියට ගන්නවා. එළියට ගත්තට පස්සේ මෙයාගෙන් අයින් වෙලා මෙයාට 3.5 එනවා. හරිද? එතකොට 3.5 එළියට ගත්තා. වැඩි කිරීම s ධන 1 වතාවක් s. හරි? එතකොට මේ 3.5ට මේ 3.5 කැපුණා. එතකොට බං අපිට ඉතුරු වෙනවා සමීකරණේ h2 dash bar s සමානයි එක යට s වතාවක් එකපාර ගමුකෝ s ධන 1 යට 3.5 වතාවක් s ධන 1 වතාවක් s කියලා. හරිද? ඕක අපේ අන්තිම සමීකරණ විදිහට එනවා. එතකොට අපිට ඕනේ h2 dash bar s නෙමෙයි අපිට ඕනේ h2 dash t ව. එහෙනම් අපි කරන්න ඕනේ inverse Laplace දාන එක මේකට. එතකොට inverse Laplace දැම්මහම අපිට ටේබල් එකෙන් හොයාගත්ත හැකි කාවත් දාන්න පුළුවන් කියලා. මෙන්න මේ දෙවෙනි එක කරා. මේ තියෙන්නේ
1 යට s ධන a s ධන b s ධන c. එතකොට අපි ගාව තියෙනවා 1 යට s ධන 1 යට 3.5 s ධන 1 වතාවක් s කියලා. මේ එකනේ බිඳුවයි කියලා ගත්තාම අපිට s කියන එක හදනවා. අපි ගමු මේකෙම a සමානයි a සමානයි 1 යට 3.5යි b සමානයි 1යි c සමානයි 0යි කියලා. හරිද? එතකොට මේ ආකාරයට අපිට සමීකරණය හැදෙනවා. හරිද? එතකොට අපිට මේක ලිව්වහම එනවා h2-t සමානයි හරිද? e වල ඍණ t බෙදීම 3.5 බෙදීම මම අරක ලියලා ඉන්නම්කෝ නැත්තම් පැහැදිලි නෑ. හරිද? එතකොට එහෙම තිබ්බොත් අපි ගන්නෙ 1 යට s ධන a s ධන b s ධන c කියලා තිබ්බොත් ගන්නෙ e වල ඍණ at බෙදීම b ඍණ a c ඍණ a ධන e වල ඍණ bt බෙදීම c ඍණ b a ඍණ b ධන e වල ඍණ ct බෙදීම a ඍණ c b ඍණ c. හරිද? එතකොට ඕකනේ එන්නේ අපි ගත්තා a සමානයි 1 යට 3.5යි අපේ b සමානයි 1යි මෙතනට හරියන b c සමානයි අපේ 0යි. හරිද? එතකොට මේ සමීකරණය විදිහට අපේ එක ලිව්වට පස්සේ එනවා h2-t සමාන e වල ඍණ at. a කියන්නේ 1 යට 1.35. එතකොට e වල ඍණ t බෙදීම 3.5. b ඍණ a කියන්නේ 1 ඍණ 1 යට 3.5. c ඍණ a කියන්නේ c බිඳුවයි. a කියන්නේ 1යි. එතකොට ඍණ 1 යට 3.5. හරිද? ධන e වල ඍණ bt. b කියන්නේ 1යි. e වල ඍණ t බෙදීම c ඍණ b කියන්නේ ඍණ 1යි. a ඍණ b කියන්නේ 1 යට 3.5 ඍණ 1යි. ධන e වල ඍණ ct. c කියන්නේ බිඳුව. එතකොට මේ බිඳුවේ බලයක් 1යි. a ඍණ c කියන්නේ 1/3.5 වතාවක් 1 කියලා එනවා. හරිද? එතකොට බං ඕක සුළු කරාට පස්සේ අපිට එනවා h2-t කියන එක එනවා. ඕක සුළු කළාට පස්සේ හරිද? මෙතනින් එනවා 3.5ක් 3.5 ධන හරිද? මෙතනින් එනවා මේක සුළු කරාට පස්සේ 1.4යි e වල ඍණ t. මෙතන මේක සුළු කරාම එනවා ඍණ 4.9 e වල ඍණ t බෙදීම 3.5 කියලා. හරිද? එතකොට අපි දන්නවා h2-t කියන්නේ h2 ඍණ h2s h2t ඍණ h2s h2s අපිට දීලා තියෙනවා 20යි කියලා. එතකොට අපිට h2t හොයාගත්ත හැකි h2-t කියන්නේ 3.5 ධන 1.4යි e වල ඍණ t ඍණ 4.9යි e වල ඍණ t බෙදීම 3.5 ධන 20 කියලා එනවා. හරිද? ඔය සමීකරණ එනවා අපිට. එතකොට අපි බලනවා t බිඳුවට යද්දි මොකද වෙන්නේ කියලා. t බිඳුවට ගියාම බං මෙයා බිඳුවක් එනවනේ. එතකොට මෙතන එකක් වෙනවා මෙයා. එතකොට මෙතන 1.4ක් වෙනවා. මෙතනත් වුණා මෙතන ඍණ 4.9ක් වෙනවා. ඍණ 4.9න් ධන 1.4ක් අයින් වුණාට පස්සේ ඍණ 3.5ක් වෙනවා. එතකොට මේ 3.5ට මේ 3.5 අඩු වුණාට පස්සේ t බිඳුවට යද්දි h2t එනවා 20ට ස්ටඩි එකට. හරිනේ? t බිඳුවේදී ආයතනනේ ඉන්නේ. ඊට පස්සේ t අනන්තයට යද්දි මොකද වෙන්නේ? මෙයා බිඳුවක් එනවා.
මෙයත් බිඳුවක් වෙනවා 3.5යි 20යි H2T ඇවිල්ලා 23.5 වෙනවා. හරිද? එහෙනම් ඒ කියන්නේ T H2T T සමානයි බිඳුව අවස්ථාවේදී මෙයා තිබේ 20 ඊට පස්සේ මෙයා 10ක ස්ටෙප් චේන්ජ් එකක් ඔය විදිහට ස්ටෙප් චේන්ජ් කළාට පස්සේ මෙයා මෙන්න මෙහෙම 3.5ක චේන්ජ් එකක් යනවා. හරිද? ඕක තමයි ඔය ප්‍රශ්නේ අහන්නේ. හරිද? ඊට පස්සේ ඒ සම්පූර්ණ ප්‍රශ්නේ මෙච්චරයි අහන්න බෑ. හරිද? ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ. මේ තුන්වෙනි ප්‍රශ්නේ නම් අමාරු නෑ බං. හරි? තුන්වෙනි ප්‍රශ්නේ කියනවා the following model equation in 3.1 ඒ කියන්නේ මෙන්න මෙයා for a CSTR අපිට වැඩක් නෑ මේ මොකක්ද කියලා describes the relationship between the inlet concentration of reactant A CaO ඒ කියන්නේ මේ inlet එක ඒ කියන්නේ මේ input එක CaO කියන එක අපිට දෙනවා and the outlet concentration of P CP output එක කියලා දෙනවා in form of deviation variable. ඒතර මේ ඉන්නේ deviation form එකකින් කියලා දෙනවා මේ තියෙන්නේ අපේ සමීකරණ දෙනවා. අපිට වැඩක් නැහැ මෙයා CSTR ද මොකක්ද කියලා. හරිද? අපි මේ සමීකරණය අරන් ගාන හදාගෙන යන්නේ. හරිද? අපිට සමීකරණය දෙන්නේ D CP යට DT සමානයි 1.6යි CaO ඍණ 0.5යි CP කියලා. පළවෙනි ප්‍රශ්නේ අහනවා determine the gain and the time constant for this system. Gain and the time constant කියන්නේ මේ අපෙන් අහන්නේ බං kp එකයි tau p එකයි. අපිට දීලා තියෙනවා වේයා time is in minutes and concentration 9 mol per liter කියලා. හරිද? එතකොට මෙයාව අපි ගමු මේ පැත්ත. හරිද? එතකොට DCP යට DT ධන 0.5යි CP සමානයි 1.6යි CaO කියලා එනවා. හරිද? මේ මොකක්ද කියලා උඹලට මතකද? සාමාන්‍ය. උඹලට මතකද ෆස්ට් ලෙසන් වල තිබ්බා නෝට් එක ෆස්ට් ඕඩර් සිස්ටම් වල තිබ්බ එක ඉඳපන් මේක පේනවද බං? මේක පේනවද? ඔව්. හරි. එතකොට මේ මොඩල් එක නෙමෙයිද මේ අර තියෙන්නේ කියලා උඹලට තේරෙනවද? මේ මොඩල් එක තමයි මේ තියෙන්නේ. එතකොට මෙයා A නෝට් අසමානයි බිඳුවේදී A නෝට් ගෙන් බෙදලා A1 බෙදීම A නෝට් සමානයි tau p වෙනවා. B බෙදීම A නෝට් සමානයි kp එහෙම නැත්නම් ස්ටැට් ගේන් එක වෙනවා. හරිද? එතකොට අපිට 아무තුවෙන් මේක කියන්න දෙයක් නැහැ නෙමෙයි මේ 0.5 කියන එක බිඳුවට වඩා වැඩි කියලා. අපි කරන්නේ කෙලිම මෙයා 0.5න් බෙදලා දානවා. 0.5න් බෙදලා දැම්මහම 1යට 0.5යි DCP යට DT ධන CP සමානයි 1.6 බෙදිය 0.5යි CaO කියලා එනවා. හරිද? එතකොට අපේ normal model එක මොකද්ද? tau p අපරයක් දෙන්න. එතකොට tau p dcp යට dt ධන හරිද? cp සමානයි kp cao කියලා අපිට මේක ලියන්න පුළුවන්. එතකොට tau p කියන්නේ 1යට 0.5යි. ඒ කියන්නේ 2යි මිනිත්ස් වලින් කියලා අපිට එනවා උත්තරේ. ඊට පස්සේ kp
සමානයි 1.6 බෙදීම 0.5යි. එතකොට 16 බෙදීම 5 0.5යි. එතකොට මෙයා 0.5 කියන්නේ භාගයයි. 0.5 කියන්නේ භාගයයි. භාගයේ අනිත් පැත්තට ගුණ වුණාට පස්සේ 3.2යි. හරිද? එතකොට අපේ පළවෙනි කොටස හරි KP හොයාගත්තා, tau p හොයාගත්තා. හරිද? ඊට පස්සේ දෙවෙනි කෑල්ලේ අහනවා මේ differential equation එක solve කරන්නලු. solve the differential equation using Laplace transforms for step change in CAO size of 0.5. මේ 0.5ක step change එකට මේක solve කරලා අපිට මේ CP කියන එක නා හොයන්න කියලා තමයි මේ කියන්නේ. හරිද? එතකොට අපි දන්නවා අපිට දෙනවා CPT. හරිද? CAO ට නේද දෙනවා කියන්නේ. CAO මේ ඉන්පුට් එක එයාට තමයි 0.5ක මේ ස්ටෙප් චේන්ජ් එකක් කරන්න. එතකොට CAOT කියන එක නා 0.5යි නම් COO S සමාන වෙන්නේ 0.5 බෙදීම S ට ලැප්ලාස් කළා. හරිද? එතකොට අපේ සමීකරණය ඇවිල්ලා බං tau p dCp යට dt ධන Cp සමානයි Kp CAO. හරිද? අපි මෙයාට ලැප්ලාස් දැම්මට පස්සේ එනවා tau p පොදුවේ ඉද්දී S Cp / S ඍණ Cp 0 ධන Cp / S සමානයි Kp CAO / S කියලා. හරිද? එතකොට ඉනිෂියල් කන්ඩිෂන් වලදී මෙන්න මෙයා බිඳුව. එතකොට අපිට එනවා හරිද? මෙතනත් තියෙන්නේ Cp / S මෙතනත් තියෙන්නේ Cp / S. එතකොට Cp / S කියන එක නා එළියට ගත්තොත් එනවා tau p S + 1 සමානයි Kp වතාවක් CAO / S කියලා. හරිද? එතකොට අපිට මේක ලියුව හැකි Cp / S සමානයි Kp කියන එක අපි හොයාගත්තා 3.2යි කියලා. tau p කියන්නේ 2යි 2s ධන 1 වතාවක් CAO කියන්නේ 0.5 බෙදීම S ට. හරිද? එතකොට Cp / S සමාන වෙනවා 1.6 බෙදීම 2s + 1 වතාවක් S කියලා. හරිද බං? එතකොට අපිට අහන්නේ CPT තමයි අපෙන් මේ අහන්නේ. එතකොට මෙයාට අපි ඉන්වර්ස් ලැප්ලාස් දානවා. ලැප්ලාස් ටේබල් එකෙන්ම අර කලින් දාපු එකම දැම්ම හැකි කෙලින්ම 1.6 එළියට ගත්තාම හරිද? මේ තියෙන 1යට S වතාවක් AS + 1 සමානයි කරන T යට A. එතකොට මෙතන A කියන්නේ අපේ 2යි 1.6 එළියට ගත්තාම අපිට මේ වගේ මොඩල් එක හැදෙනවා. එතකොට අපිට මේක ලියුව හැකි CPT සමානයි 1.6 වතාවක් 1 ඍණ E වල ඍණ T බෙදීම 2 කියලා. හරිද? එතකොට බං T බිඳුවට යද්දී මෙයා එකක් වෙනවා. එතකොට මේ පද 1 ඍණ 1 බිඳුවයි මෙයා CPT බිඳුවට යනවා. T අනන්තයට යද්දී මෙයා බිඳුවක් වෙනවා. CPT සමාන 1.6. ඕක තමයි අපෙන් අහන්නේ. හරිද?
ඊට පස්සේ අපෙන් අහනවා calculate the time taken for getting 90% of CP with a new steady state value. අපි දැන් මේ step change එකක් කරලානේ තියෙන්නේ. අපෙන් කියනවා CP එක 90ක් වෙද්දී අපිට time එක අහනවා. හරිද? එතකොට හරිද? අපි ගාව තිබ්බ සමීකරණය ඇවිල්ලා CPT සමානයි 1.6 වතාවක් 1 ඍණ E වල ඍණ T බෙදීම 2. හරිද? ඍණ T බෙදීම 2. හරිනේ. එතකොට CPT 190යි කියලා කියනවා. 190යි කියන්නේ 0.9යි සමානයි 1.6 ඍණ 1.6යි E වල ඍණ T බෙදීම 2. හරිද? එතකොට බලන්න මේක හරිද? මේක අනිත් පැත්තට ගත්තාම අපිට එනවා 1.6යි E වල ඍණ T බෙදීම 2 සමානයි 0.7යි කියන. හරිද? එතකොට මේකට අපි ln දාලා සුළු කරගත්තාම අපිට එනවා T බෙදීම 2 කියන්නේ 0.5යි T නේ. අපිට එනවා 0.5යි මේක 1.6 නුත් බෙදලාම ගන්න 0.5යි T සමානයි 0.8යි 3යි කියලා. එතකොට අපිට T කියන එක නම් මෙතනින් හොයාගන්න පුළුවන් 1.6යි 6යි මිනිත්තු කියලා. හරිද? එතකොට new time එක ওই විදිහට එනවා. එතකොට ඕක තමයි අපෙන් මේකේ අහන්නේ. හරිද? එතකොට මේකේ ඒ ගාන ඇත්තටම එච්චර අමාරු ගානක් නෙමෙයි බං. හරිද? ඊළඟට ඒකේ B කොටසක් තියෙනවා. ඒකේ B කොටසේ අහනවා derive the closed loop transfer function in equation 3.2 of the block diagram shown in figure Q3 කියලා. මේ අපිට figure Q3 එක දීලා තියෙනවා. මෙයා ඇසුරෙන් අපිට කියනවා මෙන්න මේ දීලා තියෙන equation එක හදාගන්න කියලා. කවුද මේ සචිනි ඉන්නවද සචිනි? එතකොට ඔබට මෙන්න මෙහෙම මම ඉස්සෙල්ලා මේක අඳින්න. ඇහෙන්නේ සචිනි? R කියලා දීලා තියෙනවා. minus plus error එක හරිද? ඔන්නම තමයි block diagram එක දීලා තියෙන්නේ. එතකොට මේ තියෙන C කියන්නේ අපේ output එක. හරිද? output එකෙන් එන එක මෙතන measuring device එක තියෙනවා. එයා measure කරලා B විදියට ගන්නවා. ඒකෙන් එළියට එන එක නම් මෙතනින් මැනලා දෙනවා. ඒත් මෙතන අපි R විදියට අපි තියෙන set point එක මෙතන තියෙන්නේ. මේ set point එක තියෙනවා මෙතන ඇත්ත අගේ එනවා. එතකොට මේ දෙන්න අතර වෙනස මෙයා හොයා ගන්න මෙතන තියෙන comparate එකක්. compare කරලා මෙතනින් error එක මෙයා හොයා ගන්න. එතකොට මෙයාගේ මේ තියෙන්නේ control equipment control එක. control එක මේ control එකට input එක වෙන්නේ E. හරිද? E තමයි error එක තමයි මෙයාගේ control එක වෙන්නේ. ඊට පස්සේ මෙයාගෙන් මෙතනට දෙනවා. හරිද? මෙතනින් අපිට disturbance එකක් විදිහට U එනවා. මෙතනින් manipulate variable එක එනවා. ඔය ඔක්කොම අවසානයේ මෙතනට output එක විදිහට යනවා. හරිද? ඕක තමයි වෙන්නේ. එතකොට මේ G1 G2 H කියන තුන් දෙනා අපිට හොයාගන්න වෙනවා.
ඒවා හොය කට්ටිය හොයාගෙන තමයි අපිට මේක ඩිරයිව් කරගන්න වෙන්නේ. හරිද? එතකොට මේ g1 h g2 කියන්නේ මේ ඔක්කොම ට්‍රාන්ස්ෆර් ෆන්ක්ෂන්. හරිද? එතකොට අපිට මේ h කියන ට්‍රාන්ස්ෆර් ෆන්ක්ෂන් එක ලියුව හැකි h කියන එකනාගේ අවුට්පුට් එක ඇවිල්ලා b, ඉන්පුට් එක c නේ. මෙහෙන් එන එක නන්නේ c. පැහැදිලිද? එතකොට අපිට මේක ලියුව හැකි b සමානයි h c කියලා. මේක අපේ පළවෙනි සමීකරණයේ විදිහට අපි ගන්න. ඊළඟට අපේ මෙතනට ආවහම එර එක ඇවිල්ලා කියන්නේ මෙතන කම්පැරේටර් එකකින් එයා කරන්නේ කම්පෙයාර් කරන එක. හරිද? එතකොට එර එක කියන්නේ r කියන්නේ අපේ සෙට් පොයින්ට් එක එයාගෙන් අඩු කරනවා b ව. ඔය දෙන්න අතර වෙනස. ඕක තමයි අපේ දෙවෙනි සමීකරණය. ඊළඟට අපි එනවා ඉන්න පොඩ්ඩක් c. ඊළඟට අපි එනවා c ට ෆයිනල් එක. ෆයිනල් එක එන්නේ මෙන්න මේ දෙන්නගේ එකතුවෙන්. හරිද? මෙයයි මෙන්න මෙයාගෙන් එන ඉන්පුට් එකයි මේ u ගෙන් එන එකයි එකතු වෙලා තමයි g2 හරහා c කියන එක නා එන්නේ. එතකොට c කියන අවුට්පුට් එක අපිට ලියන්න පුළුවන් e වතාවක් g1 u වතාවක් g2 කියලා. හරිද? ඕක තමයි අපේ සමීකරණ 3. හරිද? අපි දැන් මේ තුනේ තියෙන තුනේ මොනවද තියෙන්නේ අපි දන්න ඒවා e තියෙනවා. හරිද? තුනේ e වෙනුවට මේ දෙකේ ඉන්න r ඉන b ගිහිල්ලා දානවා. හරිද? එතකොට අපි දෙකෙන් තුනට ආදේශයක් ගෙනාවහම c සමානයි අපිට එනවා r ඉන b වතාවක් g1 ධන u වතාවක් g2 කියලා. හරිද? ඊට පස්සේ අපි ගාව තියෙනවා මෙතන b. අපි මේ b වත් ගිහිල්ලා ආදේශ කරනවා මෙතනට. එතකොට එනවා අපි එකනොත් ආදේශයක් දානවා. c සමානයි r ඍණ b කියන්නේ hc වතාවක් g1 දැන් g1 එකක් තියෙනවා g2 කියලා. හරිද? ඔහොම එකක් අපිට එනවා. අපි දැන් අහන්නේ හරිද? අපෙන් අහන්නේ c නේ. එතකොට අපි මෙයාව ප්‍රසාරණය කරගන්නවා. එතකොට c සමානයි r g1 r g1 ගෙන් වැඩි වෙලා i g2 ගෙනුත් වැඩි වෙනවා. r g1 g2 කියලා එක්කෙනෙක් එනවා. ඊට පස්සේ ඒ ලහිත් පොඩ්ඩක් උස්සාම්කෝ. sorry හරි. හරි. r කියන එකනා g1 ගෙනුත් වැඩි වෙලා g2 ගෙනුත් වැඩි වෙලා r g1 g2 කියලා එක්කෙනෙක් හැදෙනවා. ඊට පස්සේ ඍණ h c g1 g2 කියලා එක්කෙනෙක් හැදෙනවා. u කියන එකනා ඊට පස්සේ g2 ගෙන් වැඩි වෙලා ධන u g2 කියලා එක්කෙනෙක් හැදෙනවා. මෙතනත් ඉන්නවනේ c කෙනෙක්. මෙයාව අපි මේ පැත්තට අරගෙන පොදු හරයක් ගන්නවා c එක ධන g1 g2 h කියලා එක්කෙනෙක් හැදෙනවා. සමානයි g1 g2 r ධන g2 වතාවක් u කියලා එනවා. හරිද? එතකොට මෙයාගෙන් බෙදුවාම c සමානයි g1 g2 බෙදීම එක ධන g1 g2 h වතාවක් r ධන g2 බෙදීම එක ධන g1 g2 h වතාවක් u කියලා සමීකරණය එනවා. හරිද? එතකොට ඕක තමයි බම් මම කිව්වේ මෙතන මේ මෙන්න මේ g1 කෑල්ල එන්නේ නැහැ කියලා. හරිද? මෙන්න මේ පදය තමයි එන්නේ. මේ g1 නැතුව ඊටු පදය එනවා. හරිද? මං හිතන්නේ එතන මොකක් හරි වැරදීමක් වෙලා තියෙනවා. හරි? ඊට පස්සේ 1 2 අපි 3 හැදුවේ 2 3 හැදුවානේ. ඔය ටික තමයි 1 2 3 ගණන් ටික තියෙන්නේ. හරිද? 4 මේ
එක දෙක තුන නම් A වල එක දෙක තුන නම් බං මේ අමුවෙම තියරි කෑලි තුනක් තියෙන්නේ. මේ ඒක තියෙන්නේ මේ ෆයිනල් වැලියු තියරම් එකයි ඉනිෂියල් වැලියු තියරම් එකයි උඹලා අත දක්ව ගන්න දන්නවා. එතකොට ලිමිට් t අනන්තයට යද්දී ft සමානයි ලිමිට් s බිඳුවට යද්දී sf s කියනවා ඉනිෂියල් වැලියු මේ ෆයිනල් වැලියු තියරම් කියලා. ඉනිෂියල් වැලියු තියරම් කියන්නේ ලිමිට් t අනන්තයට යද්දී ft සමානයි ලිමිට් s අනන්තයට යද්දී sf s. ඒකට කියනවා ඉනිෂියල් වැලියු තියරම් කියලා. හරිද? එතකොට මේ දෙක තුන කෑලි දෙකට උත්තර තියෙනවා බං. අර අන්තිමට ඇති නෝට් එකක් දාලා හරිද? දෙක තුන කෑලි වලට අවසානයේ නෝට් එකක් දාලා තියෙනවා මේ අන්තිමම කෑල්ලේ designing of feedback controllers කියලා මේ design of feedback controllers වල මේක නිකම්ම දීලා තියෙනවා මේ IAE ISC කියන්නේ මොකද්ද ITE කියන්නේ මොකද්ද three methods of simple performance criteria මේ ඔක්කොම නිකම්ම දීලා තියෙනවා. ඊට පස්සේ හතරවෙනි ගාන බං consider Ziegler-Nicholas method in used to tune the PID control. මේ PID control tuning කෑල්ල මම බැලුවේ නෑ. මේකෙත් පළවෙනි කෑල්ල explain the terms of critical gain and ultimate period of Ziegler-Nicholas tuning procedure කියන එක මේකෙත් මේ critical gain එක ultimate period එකයි අර්ථ දැක්වීම දීලා තියෙනවා. හරිද? අර්ථ දැක්වීම මේ අර designing of feedback controllers කියන නෝට් එකේ මැද හරිය දීලා තියෙන එක පොඩි නෝට් එකක් බලා ගන්න පුළුවන් ටක් ගාලා වැඩි වෙලාවක් යන්නේ නැහැ. මේ දෙවනි කෑල්ල එහෙනම් සචිනි කරනවද? මාව ඇහේ